සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ආමබන්තේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස වාසනාවන්ත පින්වත්නි අද මේ පින්වත් හැම දිනාම බොහොම සද්ධාවෙන් ධර්ම දානමේ මහා පින්කමක් සිදු කරගන්න දවසක්. මේ පින්වත් හැම දිනාටමත් ධර්මයේ ශ්‍රවණී කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණියත් නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද කරනවා. පින්වතුනි අපි කාටත් ඉපදුනාට පස්සේ මේ ලෝකයේ තුල මෝන දෙන්න සිද්ධ වෙන ආරි සත්‍යයක් තියෙනවා. අපිට පැනලා යන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ තමයි ජාතිපච්චයා ඉපදුනානම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස. ඉපදුනානම් අපි දවසින් දවස වයසට යනවා. ඒක වළක්වන්න පුළුවන් කෙනෙක් නැහැ. දවසින් දවස ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා. කවදා කොතන කොයි මොහොතේ හෝ අපිට මරණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. අපේ පවුලේ 10 දෙනෙක් කියන්නේ කවදා හෝ එතන මලකෙවල් කීයද? 10ක්. ඒක අපි කැමති වුණත් අකමැති වුණත් ප්‍රියයන්ගෙන් වෙන්වීමට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එක එක්කෙනා ඉස්සර වෙනවා. අප්‍රියයන් එක්ක එකතු වෙන්න සිද්ධ වෙනවා. තරහකාරයෝ හතුරු අපි කොච්චර හොඳට හිටියත් අපිට ජීවිතේ මුණ ගැහෙනවා. ඒ නිසා ප්‍රියයන්ගෙන් වෙන්වීම අප්‍රියයන් සමග එකතු වීම ඒවා ආර්ය සත්‍ය. කැමති දේ නොලැබීමේ දුක. යම් පිච්ඡන්න ලැබති තම්පි දුක්ඛං කියන යමක් කැමති දේ නොලැබීම. ඊළඟට මැරෙන කම්ම ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. අඬල ඇති ජීවිතය ඕන තරම්. සුසුම් හෙලනවා, හූල්ලනවා. නංගොත් කිය අපි අඬනවා, වැළපෙනවා.
ජීවිතේ ආපස්සට බැලුවොත් පසුතැවෙන්න ඕන දේවල් අඬපු කාරණා ඕන තරම් අපිට තියෙනවා. එතකොට මේක ආර්ය සත්‍යයක්. හැබැයි අවිද්‍යාවත් නිසා තණ්හාවත් එක්ක බැඳිලා යන සංසාර ගමන තුල අපි කොච්චර දුක් විඳත් ඒ දුක තුල පිහිටලා අපි පංචකාමයන් තුලින් සැපයක් හොයන්න උත්සාහ ගන්න. ඒ නිසා අපිට ඒක අමතකයි. මේ දුක් විඳින ආයෙ ටිකකින් ඒක අමතකයි. හැබැයි මේ දුක දැන් අපි මේ මනුස්ස ලෝකේ ඇවිල්ලත් ඔහොමනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඒකාතකින් ගත්තොත් අපි බොහොම පින්වන්ත පිරිසක්නේ. අපිට මොන ප්‍රශ්න තිබුණත් මනුස්ස ලෝකේ අපි බුද්ධ ශාසනයක් පවතින කාලේ මනුස්ස ලෝකෙට ආවා. මනුස්ස ජීවිතේ දුර්ලභ මනුස්ස ජීවිතයකට ලැබුණා. ඊළඟට ෂණ සම්පත්තිය ලැබුණා. බෞද්ධයෙක් වෙලා ඉපදුනා, බණ අහන්න ලැබුණා, තුනුරුවන් ගැන හිත පැහැදුනා. අනේ අපිටත් මේ ධර්මය අවබෝධ කරගන්න තියෙනවා නම් කියන හැඟීම ආසාව හිතේ ඇති වුණා. ඒකට ධර්මය කියන්නේ ෂණ සම්පත්තිය. මේ සියල්ල ලැබෙන්නේ පෙර පිනේ. ඒකට කියනවා පුබ්බේච කත පුඤ්ඤතා, පෙර පින් ඇති බව. එතකොට අපි මහා පෙර පිනක් තියෙනවා, ධර්මාවබෝධයට අවශ්‍ය පරිසරය අපිට පෙර පිනෙන් හදලා දුන්නා. හැබැයි ලෝකෙ මිනිස්සු දිහා ගත්තාම ඔබ දකින්න ඇති සමහර රටවල් තියෙනවා මිහි පිට අපායවල් වගේ, අප්‍රිකානු රටවල්, කන්නත් නැහැ, වසංගත රෝග, සමහර රටවල් මැද පෙරදිග. හැම රටක්ම ගත්තොත් දැන් යුද්ධයකට මැදිහත් වෙලා එකම ආගම් දෙකට තුනට බෙදිලා මරා ගන්නවා. යුද බය. එහෙම මෙහෙන් එක එක රටවල් වලින් ඇවිල්ලා බෝම්බ දානවා, යුද්ධ කරනවා. ඊළඟට නොයේක් විදිහේ ස්වභාවික විපත්, භූමිකම්පාද, නායම්, සුලිසුලං, කුණාටු, මේ වගේ විපත් වලින් විටින් විට පීඩා විඳිනවා. සීත කාලේ එනකොට දහස් ගණන් සීතලට මැරෙනවා මිනිස්සු. රස්නේ කාලේ එනකොට රස්නෙට මැරෙනවා. ඒ අතින් අපි මොන ප්‍රශ්න තිබුණත් ධර්මීය ලැබීම නිසා හරි අපිට යම් විශාල වාසනාවක් ලැබිච්ච පිරිසක්. මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල අපි මේ ජීවිතේ හරියට ධර්මය අල්ලගත්තේ නැතුව වරද්ද ගත්තොත් ඊළඟට අපි ඇදෙන්නේ මීට වඩා විශාල අනතුරකට. සතර අපායේ පැත්තට. බුදුරජාන් වහන්සේ පෙන්වුවේ සංසාරික සත්‍යයට සතර අපාය කියන්නේ කොයි වගේද? මහා ගෙදරට ඇදෙනවා වගේ කියන. දැන් අපි බණක් අහන්න ආවා කියලා හිතන් මේ දේශනාව ඉවර වෙච්ච ගමන් යන්නේ ගෙදරනේ. ගෙදර. කඩේකට යනවා බඩු ටිකක් ගෙන. බඩු ටික ගත්ත ගමන් ආපහු එන්නේ ගෙදර. නෑදෑ ගෙදරක යනවා. ඕනනම් උඩරිම ඉන්නම කිව්වොත් දවසක් ඉඳී දෙකක් ඉඳී. ආයෙ එන්නේ ගෙදර. රස්සාවට යනවා. හවස එන්නේ ගෙදර. මොකද අපේ ජීවිතේ නිතර ගෙවෙන්නේ, ඇදෙන්නේ, හිත තියෙන්නේ මහ ගෙදර, ජීවත් වෙන ගෙදර. කොහේ ගියත් ගෙදර තරන්නේ නැහැ කියලානේ කියන්නේ. ඒ වගේ මේ සංසාරික සත්‍යයට සතර අපායේ මහ ගෙදර වගේ කියන්නේ. ඇදෙන්නෙම හිතේ පැත්තට. මොකද අපේ හිත පිහිටලා තියෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන් තුල පිහිටපු හිතක් අපිට තියෙන. අකුසල මූලයන් තුල පිහිටපු හිත ඇදෙන්නේ අකුසලයට, අපායේ පැත්තට, දුගතියට තමයි ඇදෙන්නේ. ඒ නිසා පින්වතුනි, සතර අපායේ පැත්තට ඇදෙන හිතක් ධර්මයට හරවනවා කියන්නේ, ධර්මාවබෝධයට යොමු කරනවා කියන්නේ අපි උත්සාහයෙන්, වීරියෙන්, නුවණින් ආතාපි සම්පජානෝ සතිම ලොකු උත්සාහයක්, වීරියක්, නුවණක් යොමු කරලා ධර්මාවබෝධයට ජීවිතේ හරව ගන්නට ඕන. දැන් බුදුරජාණන් වහන්සේ අපි කාගේ ජීවිතවලට අත්වෙන ඉරණම ලස්සන උපමාවකට පෙන්නනවා මේ වගේ. ඒ තමයි උන්වහන්සේ වදාලා බමුණෙක් උපමාවකට ගත්තා. එක බමුණෙක් හිටියා කියන බිරින්දෑවරු 3 දෙනෙක් ඉන්න. ඒ කාලේ ඉන්දියාවේ ඒ ක්‍රමයේ සමහර බමුණන්ට බිරින්දෑවරු 2 3 දෙනා එහෙම ඉඳලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ උපමාවක් මේක. උපමාවට කියනවා මහණෙනි, එක බමුණෙක් ජීවත් වුණා, බිරින්දෑවරු 3 දෙනෙක් හිටියා. මේ බමුණ ජීවිත කාලෙම වැඩිපුරම ආදරය කරේ පළවෙනි බිරිඳට කියන. ඒ බිරිඳ ගැනමයි හිතන්නේ. ඒ බිරිඳගේ දියුණුව ගැනමයි හිතන්නේ. උදේ ඉඳන් රෑ වෙනකම් වෙහෙසෙනවා, මහන්සි වෙනවා, කැප වෙනවා. පළවෙනි බිරිඳ වෙනුවෙන්මයි මහන්සි වෙන්නේ. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා මේ බමුණත් දෙවනි බිරිඳටත් ඉච්චරම නෑ. හැබැයි ඒ වගේම ටිකක් ඊට ආසන්න මට්ටමින් හරි ආදරේ සලකනවා, කැප වෙනවා, වෙහෙසෙනවා, මහන්සි වෙනවා. ඒ බිරිඳ ගැනත් හිතුවා.
තුන්වෙනි බිරිඳ හිටියත් එකයි නැතත් එකයි. එතකොට ඔහොම තමයි මේ බමුණ බිරිඳෑවරුන්ට සැලකුවේ. එතකොට වැඩිපුරම ආදරෙන් සලකලා තියෙන කාටද? පළවෙනි බිරිඳට. දෙවෙනි බිරිඳටත් සැලකුවා. ඉච්චරම නැතත් ඒහා සමාන මට්ටමින් හරි ආදරෙන් සැලකුවා. එතකොට තුන්වෙනි බිරිඳට නොසලකා හැරියා හිටියත් එකයි නැතත් එකයි. ඔහොම ජීවත් වෙච්ච බමුණා බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි ඔය බමුණ ඔන්න ලෙඩ වෙලා අසනීප වෙලා අසහාද්‍ය වෙලා මරණාසන්න වුණා, මැරෙන්න වැටුණා. දැන් මරණාසන්න වෙනකොට ඇලුම් කරපු දේවල්, ආස කරපු දේවල්, ආදරය කරපු දේවල්, හිතෙන් රැස් කරපු දේවල් සියල්ල අතහරින්න වෙන වෙලාව මරණ මංචකේ. දැන් ওই බමුණට ඉස්සල්ලා මතක් වෙන්නේ නැත්තේ කාවද ඔය අතරින්? පළවෙනි බිරිඳ සිහි වුණා. අතෑර ගන්න අමාරු වැඩිපුරම ඇලිච්ච ආදරය කරපු කෙනා මතක් වුණේ පළවෙනි බිරිඳ. කතා කරලා කියනවා ප්‍රිය බිරිඳ මගේ ජීවිත කාලෙම මං ඔබට මෙච්චර ආදරෙන් සැලකුවා. ඔබ ගැනමයි හිතුවේ, ඔබ ගැනමයි වෙහෙසුනේ, ඔබ වෙනුවෙනුයි මම මෙච්චර ජීවිතේම දුක් විඳේ. අනේ මං දැන් මරණාසන්න වෙලා ඉන්නේ, මං හොඳටම අසරණයි. අනේ ඔයා එනවා දැහුව මාත් එක්ක පරලෝ යන්න. ඔන්න මොකද්ද කියපු යෝජනාව? පරලෝ යන්න අඬ ගැහුව. පැනලා ඊද? හරි හරි අපිත් එනවා කියලා. ඔන්න බලන්නකෝ. එතකොට අර පළවෙනි බිරිඳ කියනවා ගත් කටටම අපෝ බෑ මම නම් ඉන්න තැනින් හෙල්ලෙන්නේවත් නැහැ කිය. ඔන්න උත්තර තුන. පළවෙනි බිරිඳ මොකද්ද කියේ? මම නම් ඉන්න තැනින් හෙල්ලෙන්නේවත් නැහැ කිය. ඊළඟට බමුණට මතක් වෙන්නේ නැත්තේ කාවද? දෙවෙනි බිරිඳ මතක් වුණා මරණ මංචකේ. කතා කරලා කිව්වා ප්‍රිය බිරිඳ බලන්න මෙච්චර ආදරෙන් සලකපු පළවෙනි බිරිඳ මට මේ වගේ උත්තරයක් දුන්නේ. මගේ ජීවිත කාලෙම මං ඔයාට සැලකුවා. ඔබ ගැනත් හිතුවා, ඔබ ගැනත් වෙහෙසුණා. අනේ ඔයාවත් එනවා දැහුව මාත් එක්ක පරලව යන්න. දැන් ඔන්න දෙවෙනි බිරිඳටත් ඒ යෝජනාව කරා. දෙවෙනි බිරිඳ ටිකක් කල්පනා කළා කිව්වා හරි මං එන්නම්. හැබැයි වල ළඟට එනකම් විතරයි කිව්වා. එතකොට දෙවෙනි බිරිඳ එන්නේ කොතනද? මැරුණාම වල ළඟට. එතනට ඇවිල්ලා ආපහු යනවා. හැබැයි එතනින් එහාට නම් එන්න බෑ කිව්වා. දැන් බමුණට අන්තිමට මතක් වෙන්නේ කාවද? අර නොසලකා හැරපු තුන්වෙනි බිරිඳ සිහි වුණා. එල්ලෙන්න තැනක් නැති වෙනකොට නොසලකා හැරියත් අන්තිමට මතක් වුණා. කතා කරලා කිව්වා බලන්න මම මෙච්චර ආදරෙන් සලකපු පළවෙනි බිරිඳත් දෙවෙනි බිරිඳත් මට මෙන්න මේ වගේ උත්තර දුන්නේ. අනේ මං දැන් අසරණයි. හැබැයි මං ඔබට සලකලා නැහැ. නමුත් මං දැන් අසරණයි. ඔයා එනවා දැහුව මාත් එක්ක පරලව යන්න. හා කියලා ඉදිරිපත් වෙනවා පරලව යන්න. මේක උපමාවක්. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ පංචකාමයන් තුල ජීවත් වෙන මේ කාම ලෝකේ ජීවත් වෙන හැම කෙනාටම ඔය බිරිඳෑවරු 3 දෙනෙක් ඉන්නවා කියෝ. කෙනෙක්ගේ ජීවිතේ පළවෙනි බිරිඳ හා සමානයි කිව්වා. භෝග සම්පත් සියල්ල. භෝග සම්පත් කියන්නේ හම්බ කරගත්ත දේවල්, ගෙවල් දොරවල්, ඉඩ කඩම්, යාන වාහන, ගොඩ නැගිලි, රන් රිදී මුතුමැණික් ඒවා. දැන් හිතන්න ජීවිත කාලෙම වෙහෙසෙන්නේ ඌවට නේද? අර වැඩිපුරම පළවෙනි බිරිඳට ආදරය කරනවා වගේ වැඩිපුරම ඉස්කෝලේ යන්නේ මොකටද? ඉගෙන ගන්න රස්සාවක් කරන්න. රස්සාවක් කරන්නේ හම්බ කරන්න. හම්බ කරන්නේ ගෙයක් දොරක් ගන්න, ඉඩමක් ගන්න, ඉතුරු කරගන්න, දියුණු වෙන්න, යාන වාහනයක් ගන්න, සල්ලි ටිකක් ඉතුරු කරගන්න. රෑ තිස්සේ සැලසුම් හදන්නේ මොකටද? දියුණු වෙන්න. කොහොමද ගෙයක් හදාගන්න? ඕවා තමයි නිදාගත්තත් සිහි කරන්නේ. පාරේ අනේන ගමන් කල්පනා කරන්නේ මොනවද? හම්බ කරන හැටි, දියුණු වෙන හැටි, මහන්සි වෙන හැටි, ගොඩනගන හැටි. එතකොට ජීවිත කාලෙම වෙහෙසිලා කැප වෙලා ගොඩනගපු භෝග සම්පත් සියල්ල බුදුරජාන් වහන්සේ උපමා කරේ පළවෙනි බිරිඳ වගේ. අර පළවෙනි බිරිඳ මැරෙනකොට මොකද්ද දීපු උත්තරේ? අපෝ බෑ මම නම් ඉන්න තැනින් හෙල්ලෙන්නේවත් නැහැ කිව්වා. දැන් ඔබ මැරුණා කියලා ඔබේ ගේ හෙල්ලෙනවද? ඉඩ කඩන් හෙල්ලෙනවද? ඔබේ පස්සෙන් එනවද? නැහැ. ඒවා සියල්ල එහෙම්මම තියෙද්දි ඒවා අතහැරලා පරලව යනවා. ජීවිත කාලෙම වෙහෙසිලා කැප වෙලා මහන්සි වෙලා දුක් විඳලා ගොඩනගපු භෝග සම්පත් සියල්ල එහෙම්මම තියෙද්දි ඒවා අතහැරලා පරලව යනවා. පළවෙනි බිරිඳ හා සමානයි කිය. ඊළඟට බමුණගේ දෙවනි බිරිඳ බුදුරජාණන් වහන්සේ වදාළ කෙනෙක්ගේ ජීවිතයේ දෙවනි බිරිඳ හා සමානයි
දූ දරුවෝ නෑදෑයෝ ඥාතීන් හිත මිත්‍රාදීන් දෙමව්පියෝ වේවා සහෝදරයෝ වේවා තමන් ඇලුම් කරන ආදරය කරන ප්‍රියයන්. ඒ අය එන්නේ මැරුණාම කොතනටද? වල ළඟට විතරයි. දැන් කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි මම මේ දුක් විඳින්නේ දරුවෝ නිසා. මම මෙච්චර දුක් විඳින්නේ යුතුයකම් ඉෂ්ට කරන්. දෙමව්පියන්ට සලකන්. පවුල ගොඩ ගන්න. ජීවිත කාලෙම වෙහෙසෙනවා ඒ අය ගැනත් හිත. හැබැයි මැරුණාට පස්සේ ඒ අය ඉන්නේ කොතනටද? වල ළඟට ඉච්චරයි. ඔන්න පස් අහුරක් දායි අඬයි ආපහු හැරලා යන ඉච්චරයි. එතකොට අර බමුණ එක්ක පරලව යන්න ඉදිරිපත් උනේ කවුද? නොසලකා හැරපු තුන්වෙනි බිරිඳ. බුදුරජාණන් වහන්සේ උපමා කරා කෙනෙක්ගේ ජීවිතේ නොසලකා හැරපු තුන්වෙනි බිරිඳ වගේ තමයි තමන් රැස් කරගත්ත කුසල කර්ම ටික. ඒවා තමයි පරලොව යනකොට එන්නේ පස්සේ. දැන් මේ උපමාවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ කෙනෙක් ජීවිත කාලෙම හිතන්නේ කැප වෙන්නේ මහන්සි වෙන්නේ භෝග සම්පත් ගැන. හම්බ කරන්න දියුණු වෙන්න මහන්සි වෙන්න. ඒක හොඳයි. ඊළඟට ජීවිත කාලෙම මහන්සි වෙනවා දරුවෝ ගැන යුතුයකම් ගැන හිතනවා පවුල ගැන හිතනවා ඒකත් හොඳයි. හැබැයි වරදින්නේ කොතනද? අර තුන්වෙනි බිරිඳට නොසලකා හරිනවා. පින් කරගන්නේ කුසල් වඩන්නේ පරලොවක් ගැන හිතන්නේ ඌව පස්සේ බැරිය මැරෙන්න වැටෙනකන් ඉන්නවා. අන්න එතකොට මරණාසන්න වෙනකොට පරලොව යන්න වෙන්නේ නොසලකා හැරපු අතහැරලා දාපු කුසල් වඩලා නැහැ පින් කරලා නැහැ අකුසල් වලින් පිරිච්ච ජීවිතයක් එක්ක තමයි පරලොව යන්න වෙන්නේ. ඒ නිසා අපි මේ ජීවිතයේ තුල බුදුරජාන් වහන්සේ පෙන්නනවා හැබැයි අර බමුණා බිරින්දෑවරු තුන් දෙනාටම එක විදියට සැලකුවන පරලොව යනකොට අසරණයිද? නෑ. ඒ නිසා ජීවිත කාලේ හම්බ කරන්න මහන්සි ගන්නවා වගේම යුතුයකම් ගැන හිතනවා වගේම කුසල් වඩන් පින් කරගන්න දන් දෙන්න සීල් රකින්න භාවනා කරන්න පරලොව ගැන හිතන්න. අන්න එතකොට අපිට මැරෙනකොට හිස් අතින් නෙමෙයි යා මැරෙන්නේ. රැස් කරගත්ත දේවල් ගොඩක් Tamanට තියෙනවා පරලොව යනකොට. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ නිධානයන් ගැන බොහොම ලස්සන දේශන කීපයක් තියෙනවා. එකක් තමයි කෙනෙක්ගේ ජීවිතේ මිනිස්සු ස්ථාවර නිධාන රැස් කරන. අපිටත් ඒවා තියෙනවා නිධාන. ස්ථාවර නිධාන මොනවද? ගෙවල් දොරවල්, ඉඩ කඩම්, පොළොවේ පිහිටි ස්ථාවර දේවල් ඒවා අපිට නිධානයක්. අපේ ගේ අපේ ඉඩම අපේ මොනවා හරි තමන්ගේ කියලා කොට නැගිල්ලක් හම්බ කරගත්ත ධනෙන් තමන් ගත්ත වටිනා දෙයක් පොළොවේ පිහිටි තියෙනවා නම් ඒක අපිට නිධානයක් වගේ. බුදුරජාණන් වහන්සේ වට පෙන්නන්නේ ස්ථාවර නිධාන. ජීවිත කාලේ මහන්සි වෙන්න ඕවා කොට නගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ජංගම නිධාන. අපිට තියෙනවා නිධාන කියන්නේ වටිනා කියන දේවල්. යන තැන අරගෙන යන්න පුළුවන් වටිනා වස්තු අපිට තියෙනවා. රත්තරම් බඩු ටික ගෙනියන්න බැයිද දාගෙන බෑග් එකේ කරි දාගෙන යන්න පුළුවන්. සල්ලි ටික මිල මුදල් රන් රිදී මුතු මැණික් වටිනා කියන යමක් අපිට ප්‍රයෝජනෙයි පිණිස පවතින යමක් තියෙනවා නම් ඒවා අපිට යන තැන අරගෙන යන්න පුළුවන් නම් අපි ඒවට කියනවා ජංගම නිදාන. ගෙනියන්න පුළුවන් වටිනා වස්තුව. කෙනෙක්ගේ ජීවිතේ ඔන්න ඕවා රැස් කරගන්න. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා අංග සම නිදාන. අංග සම නිදාන කියන්නේ උගත්කම, කුසලතාවය, දක්ෂතාවය, හැකියාව. ඒකත් කෙනෙකුට නිදානයක් කියන. දැන් අපි හිතමු පුංචි කාලේ ඉඳන් කෙනෙක් දුක් මහන්සි වෙලා ඉගෙන ගන්නවා, විභාග පාස් කරනවා. කොහොම හරි දුක් විඳලා විශ්වවිද්‍යාලය අධ්‍යාපනයට යනවා. එතනත් ඉහළින්ම පාස් වෙලා තවත් උත්සාහ කරලා විභාග කරලා හොඳ දක්ෂ වෛද්‍යවරයෙක් හරි ඉංජිනේරුවෙක් හරි හොඳ දක්ෂ කුසලතා ඇති හැකියාව ඇති පුද්ගලයෙක් වෙනවා කියලා හිතන්න. ඒ තමන්ගේ උගත්කම හැකියාව කුසලතාවේ තමන්ට නිදානයක්ද නැද්ද? ජීවිත කාලෙම හොඳට හම්බ කරගෙන ජීවත් වෙන්න පුළුවන්. හොඳ වෛද්‍යවරයෙක් නම් ලෝකෙ කොහෙ ගියත් හොඳ රසාවක් හම්බ වෙනවා. හොඳ පඩියක් හම්බ වෙනවා. ගෙයක් දොරක් යාන වාහන සැප සම්පත් ඇතුව ඒක ජීවිතේටම නිදානයක්. තමන්ගේ උගත්කම කුසලතාවේ හැකියාව තමන්ට නිදානයක් කියන. අංග සම නිදාන. කෙනෙක් ජීවිතේ ඔය නිදාන තුන අපි රැස් කරනවා. එක්ක භෞතිකව පොළොවේ පිහිටි ස්ථාවර දේවල්. මේ මට අයිති දේපොළ කියලා අපි ඒව රැස් කරනවා. ඒවා ස්ථාවර. යන තැන අරගෙන යන්න පුළුවන් වටිනා වස්තු. ඒවට කියනවා ජංගම නිදාන.
ඊළඟට අපේ උගත්කම, කුසලතාවය, හැකියාව, දක්ෂතාවය අපිට අංග සම නිධාන කියන. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි ඔය නිධාන තුනම මෙලවින් ඉවරයි. මරුණට පස්සේ ඔය තුනම අතහරින්න වෙනවා. ඔය නිධාන තුනම. ස්ථාවර නිධාන, ගෙවල් දොරවල් ඉඩ කඩම් මරුණට පස්සේ ආයි හම්බෙනවද? නෑ. ඒවා Tamanට අහිමි වෙලා හුස්ම ටික යනවත් එක්කම කෝටි ප්‍රකෝටි ගණන් ඉඩ කඩම් අක්කර 100,000 ගණන් තිබුණත් ඒ සියල්ල අතහැරලා යනවා. ඒවායි හම්බෙන්නේ නෑ. කොච්චර කඳු ගහලා රත්තරන් තිබ්බත්, කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි තිබුණත් ඒ සියල්ල අතහැරලා යනවා. ජංගම නිධාන. උගත්කමත් එහෙමනේ. මේ ජීවිතේ වෛද්‍යවරයා ආයි ඉපදිච්ච ගමන් පොඩි දරුවෙක් හැටියට මනුස්ස ලෝකෙම ඉපදුනා කියලා හිතන්න. ආයි අයන්නේ ඉඳන් උගන්වන්න ඕනේ නේද? ආයි පෙර පාසැල්ලේ අවල අයන්නේ ඉඳන් උගන්වනවා මිසක් අර උගත්කම, අර වෛද්‍යකම ඉවරයි ආයි ඉපදිච්ච ගමන්. එතකොට මේ ජීවිතේ අපි රැස් කරන ස්ථාවර නිධාන වේවා, ජංගම නිධාන වේවා, අංග සම නිධාන වේවා, ඔය නිධාන තුනම අපිට මෙලවින් අවසන් වෙනවා. බුදුරජාන් වහන්සේ වදාළ සංසාර ගමනේ ස්වභාවය දන්න, මේ භයානක සසර ගමන ගැන දන්න කෙනා මෙලවට විතරක් නෙමෙයි නිවන් දකින්නකන් සසර ගමනට නිධානයක් රැස් කරන්න ඕන කිය. ඒ නිධානය තමයි අනුගාමික වූ පුණ්‍ය නිධානය කියන. අපි දන් දෙනවා කියන්නේ සංසාරේටම නිධානයක් තැම්පත් කරා වගේ කියන. ඒකේ විපාක එක ආත්මෙන් දෙකෙන් ඉවර වෙන්නේ. නිවන් දකින්නකම් විපාක දෙන නිධාන. උපෝපං ආත්ම භාවවල සුගතියක උපදින්න, ආයු වර්ණ සැප බල ප්‍රඥා ලබන්න. ඒ සියල්ලට උපකාර වෙන්නේ සංසාරේ අපි රැස් කරගන්න නිධාන කියන. ඒවට කියන්නේ අනුගාමික පුණ්‍ය නිධාන. බුදුරජාණන් වහන්සේ කොටස් 4කට බෙදලා පෙන්නනවා. එකක් තමයි දානය. සසර ගමනටම නිධානයක් කියන. අපි දන් දෙනවා කියන්නේ සංසාරේටම නිධානයක්. දැන් හිතන්න මේ පින ධර්ම දානය. දානයන් අතර අග්‍රම පින තමයි ධර්ම දානමේ පින. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් අතර ධර්ම දානෙම අග්‍රයි කියන. එතකොට ධර්ම දානමේ මහා පිංකමක් සිදු කරා කියන්නේ ඒක මෙලවට විතරක් නෙමෙයි. සංසාර ගමනටම නිවන් දකින්නකම්ම නිධානයක් තැම්පත් කරා වගේ. ඊළඟට නිත්‍ය සීලය. අන්න තමන් පන්සීල් රකින්න මහන්සි ගන්නවා කියන්නේ පංචශීලයේ සමාදන් වෙලා පන්සීල් රකින්නවා කියන්නේ ඒක සංසාර ගමනටම තමන්ට නිධානයක්. ඒ නිසා සීල් රකින්න. ඊළඟට උපෝසතේ. පොයි දවස් වලට ඉස්සර සතර පොයිටම උපෝසතේ රැකලා තියෙනවා. අඩු ගානේ 15කට හරි අපි මහන්සි ගන්න ඉපේ. එක දවසක් හරි අවුරුද්දේ මාසෙකට දවසක් හරි සිල් සමාදන් වෙනවා නම් කෙනෙක් ඒක තමන්ට නිධානයක් කියන. ඊළඟට භාවනාව නිධානය. ඔන්න ඔය කරුණු 4 ජීවිතේ දියුණු කරගන්න, රැස් කරගන්න මහන්සි ගන්න. දානය, නිත්‍ය සීලේ, උපෝසතේ, භාවනාව. ඔය 4න් තමයි අපිට සංසාරේ නිධානයක් අපිට රැස් වෙනවා වගේ නිවන් දකින්නකම් අපිට සැප සම්පත් ලබා දෙයි. නිවන් දකින්නත් පින තියෙන්න ඕන. දැන් අපි හිතමු මෙහෙම. බුදුරජාණන් වහන්සේගෙන් බණ අහපු හැමෝම නිවන් දැක්කද? නිවන් දැක්කද? නෑ. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච බණ අහපු ධම්සභා මණ්ඩපේට ඇවිල්ලා අනේ අපිට ධර්මය අහන්න ලැබේවා කියලා වාඩි වෙලා හිටියත් හැමෝම නිවන් දැක්කේ නෑ. බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්න පෙර ධම්සභා මණ්ඩපේ වැඩ ඉඳලා බලනවා කවුද අද මේ පිරිස අතරින් ධර්මාවබෝධය ලබන පින්වන්තම කෙනා? නිවන් අවබෝධයට පින තියෙන්නේ කාටද? ධර්මාවබෝධයට සසර පින් කරලා තියෙන්නේ කවුද? අන්‍ය අරමුණු කරගෙනයි බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්නේ. එතකොට නිවන් දකින්නත් පින තියෙන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ උදෑසන මහා කරුණා සමාපත්තියේ ලෝකෙ දිහා බලනවා. අද දවසේ කවුද ධර්මාවබෝධය ලබන පින්වන්ත අය කියලා බුදු වැසින් බලනවා. කොහෙද ඉන්නේ නිවන් දකින්න පින තියෙන අය? යොදුන් ගණන් ඈත හිටියත් බුදුරජාණන් වහන්සේ පාත්‍රය අරගෙන ඒ අය හොයාගෙන යනවා. මග දිගට හම්බෙන අයටත් බණ කියනවා. යොදුන් ගණන් වැඩම කරලා ඒ අයට ධර්මාවබෝධය ලබලා දෙනවා. ඊළඟට හවස් වරුවේ බුදු වැසින් බලනවා මහා කරුණා සමාපත්තියෙන්
අද රාත්‍රී කාලේ කවුද නිවන් දකින්නේ? අද දෙවියන් අතරින් බ්‍රහ්මයන් අතරින් කවුද බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්නේ ඉන්නේ? අද ධම්සභා මණ්ඩපයේදී කවුද ධර්මාවබෝධය ලබන්නේ? බුදු ඇසින් බලනවා. ඒ අය අරමුණු කරගෙන දහම් දෙසන. බුදුරජාන් වහන්සේ පෙන්නනවා මහණෙනි, පින් කරගත්ත කෙනා, කුසල් වඩාගත්ත කෙනා, නිවන් අවබෝධයට පින රැස් කරගත්ත කෙනා හරියට අර ඈතින් පේන හිමාල පර්වතය වගේ කියන. යොදුන් ගානක් ඈතට හිමාල පර්වතය පේනවා කියන. ඒ වගේ බුදු ඇසට යා කොහෙ හිටියත්, කොච්චර ඈත හිටියත් හිමාල පර්වතය යොදුන් ගානක් ඈතට පේනවා වගේ පින් කරගත්ත කෙනා බුදු ඇසට අරමුණු වෙනවා කියන. හැබැයි පින් කරගත්තේ නැති, නිවන් අවබෝධයට පින නැති කෙනා අන්ධකාරේ කකුල් දෙක ළඟ වැටිච්ච ඊතලයක් වගේ කියන. කකුල් දෙක ළඟ වැටිලා තිබ්බත් කරුවලේ ඊතලේ පේනවද? පේන්නේ නැහැ. අන්න ඒ වගේ පින් කරගත්තේ නැති කෙනා බුදුරජාණන් වහන්සේගේ ජේතවනේ ළඟ, දැන් අර වේලුවනේට එහා පැත්තේ චුන්දසූකරිකයා හිටියා කියන්නේ. මැරෙන කම්ම ඌරු මරමරා හිටියනේ. නිකන්වත් චුන්දසූකරිකට හිතුණා දනේ මම බණපදයක් අහන්න යන්න ඕන කියලා. නෑ. බුදුරජාණන් වහන්සේට සිතුවිල්ලක් පහළ වුණාද චුන්දසූකරිකේ ගෙදරට හරි වැටලා කොහොම හරි මිනිහව බේර ගන්න ඕන කියලා. ඒත් නෑ. මොකද අකුසල් බලවත්. ඒ පව්කාරය බුදු ඇසට යොමු වුන්නේ මොකද නිවන් අවබෝධ කරගන්න අමාරුයි. අකුසලේ බලවත් වැඩි. බුදු ඇසට යොමු වෙන්නේ පින් කරපු අය. බුදුරජාණන් වහන්සේ අය හොයාගෙන යොදුන් ගණන් වඩින්. සමහර සිදුවීම් තියෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ උදෑසන මහා කරුණාවෙන් බැලුවා කවුද අද දවසේ නිවන් දකින්නේ. දැක්ක වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි ඉන්නවා. දෙන්නටම සෝවාන් වෙන්න පින තියෙන. දුර ඈත ගමක ඉන්නේ. දුප්පත් පවුලක්. බුදුරජාණන් වහන්සේ උදේම පාත්‍රය අරගෙන තනියම මේ ගමට වැඩියා. බොහෝ දුරක් වැඩම කරලා බුදුරජාණන් වහන්සේ මේ නිවස ඉස්සරහා පුංචි පැල්පතක් තියෙන ගේ ඉදිරියට වැඩම කළා. මිදුලේ වැඩ හිටියා. ඒ වෙලාවේ ගෙදර මිනිස්සයා හේනට ගිහිල්ලා වෙහෙස මහන්සි වෙලා උදේ දැන් ඔන්න දවල් වෙනකොට ඇවිල්ලා පිලේ වාඩි වුණා ගේ පැත්තට හැරිලා. ගෙදර උන්දට කිව්වා මොනවා හරි කන්න තියෙන දෙයක් අරන් වරෙන් කිව්වා. ඇතුළට ගිහිල්ලා බැලුවා. බලනකොට වළඳේ දංකුඩ ටිකක් විතරයි අන්තිමට තියෙන්නේ. මේක සූර්ලා නෑබිලියකට දාගෙන ගෙනහලා දුන්න. මෙන්න මෙච්චරයි තියෙන්නේ. දැන් අර මිනිස්සයා ගේ පැත්තට හැරිලා පිලේ වාඩි වෙලා අර දංකුඩ ටික කනවා. ගෙදර උන්ද උළුවස්සට හේතු වෙලා මිනිස්සයා එක්ක කතා කර කර ඉන්නවා. මෙන්න බුදුරජාන් වහන්සේ වැඩම කරලා මිදුලේ වැඩ ඉන්නවා පාත්‍රයක් අරගෙන. ගෙදර උන්ද දැක්ක. දන්නේ මේ බුදු කෙනෙක් කියලා දන්නේ. ශ්‍රමණෙක් කියලා අඳුනගත්තා. පාත්‍රයකුත් අතේ තියන් කල්පනා කරා ගෙදර හරියම දෙන්න දෙයක් නැහැ. මේ මිනිස්සයා දැක්කොත් දැන් ওই කකා ඉන්න එක හරි ගිහිල්ලා ওই පාත්‍රයට පූජා කරાવી. ඒ නිසා යන්න කියන්න ඕනේ මිනිස්සයාට නොපෙනෙන්න මෙතනින් යවා ගන්න ඕනේ කියලා හිතුවා. හිතලා ඔළුවෙන් කිව්වා යන්න කියලා කිව්ව ඔළුවෙන්ම. බුදුරජාණන් වහන්සේ බොහෝම කරුණාවෙන් ඒ දිහා බලාගෙන ඔළුවෙන්ම උත්තර දුන්නා නෑ යන්නේ නෑ කිව්වා. දැන් ගෙදර උන්ද දෙවනි පාර ටිකක් රවලා වගේ බැලුවා. ටිකක් තරහෙන් වගේ බලලා ඔළුවෙන්ම කිව්වා යන්න කියලා ඔළුවෙන්ම සැරෙන් වගේ කිව්වා. බුදුරජාණන් වහන්සේ දෙවනි වතාවෙත් බොහෝම කරුණාවෙන් ඒ දිහා බලාගෙන ඔළුවෙන්ම උත්තර දුන්නා නෑ යන්නේ නෑ. තුන්වෙනි පාර බැලුවා මිනිස්සයා දිහාත් බැලුවා දකීද නෑ. අඩිය හප්පලා වගේ රවල දත් මිටි කාලා බැලුවා බුදුරජාණන් වහන්සේ දිහා. බලලා ඉවරලා අඩියත් හප්පලා කිව්වා යන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ බොහෝම කරුණාවෙන් ඒ දිහා බල දන්නේ මේ බුදු කෙනෙක් කියලා. බොහෝම කරුණාවෙන් කිව්වා නෑ යන්නේ නෑමයි කිව්වා. එහෙම කියනකොට ගෙදර උන්දට එකපාරට හිනහත් කියා. අපේ මේ ශ්‍රමණයන් වහන්සේගේ පිරිතකම යන්න කිව්වත් යන්නේ නෑනේ කියලා හිතුණා. එහෙම හිනා වෙලා බලනකොට අර කකා හිටපු මිනිස්සයා දංකුඩ ටික කකා හිටියේ හැරිලා බැලුවා කවුද කියලා. මිනිස්සයා අඳුනගත්තා. අනේ මේ ශාක්‍ය කුලෙන් නික්මිලා පැවිදි වෙච්ච සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ නේද? ඉක්මනට නැගිටලා ගියා. ගිහිල්ලා කිව්වා අනේ ස්වාමීනි දෙන්න දෙයක් නැතේ කිව්වා. ගෙදර හරියම තියෙන මෙච්චරයි. මම මේ ඉඳුල් කරපු කකා හිටපු දංකුඩ ටිකේ ඉතුරු ටිකක් තියෙනවා කිව්වා. බුදුරජාන් වහන්සේ පාත්‍රේ විවෘත කරා. දැන් බලන්න මේ කකා හිඳලා ඉඳුල් කරපු ඉතුරු වෙච්ච දංකුඩ ටික.
ශ්‍රමණයන් වහන්සේලා මුල කොටස හරි මැද කොටස හරි අග කොටස හරි දින දේ පිළිගන්නවා කියෝ. දැන් ඉස්සල්ලාම් පිණ්ඩපාත යනකොට ඉස්සල්ලාම මුට්ටියේ මුලම ටිකද පූජා කරන්නේ. අනිත් ඒවා එපා කියනවද? එහෙම දෙයක් නෑ. Tamanට ලැබෙන්නේ මොකද්ද? මුල ටික වෙන්න පුළුවන්. මැද ටික වෙන්න පුළුවන්. අග ටික වෙන්න පුළුවන්. පිණ්ඩපාත යන භික්ෂුන් වහන්සේ මිනිස්සු සද්ධාවෙන් දානි හදාගෙන ඇවිල්ලා ඉස්සල්ලාම් පූජා කරන එක වෙනම දෙයක්. හැබැයි පිණ්ඩපාත යනකොට තියෙන දෙයක් නෙදෙන්නේ. ගෙදර ඉතුරු වෙච්ච දෙයක් පූජා කරන්න. ඒ ලැබෙන ඕනම දෙයක් ප්‍රතිවික්ෂා කරලා ආර්යයන් වහන්සේලා ශ්‍රමණයන් වහන්සේලා පිළිගන්නවා කියෝ. ඒ නිසා ඔක පූජා කරන්න කියෝ. අර තමන් කකා හිටපු ඉතුරු ඉඳුල් ටික පාත්‍රයට පූජා කරා. බුදුරජාන් වහන්සේ දැන් වැඩ ඉන්නවත් ආසනයක්වත් නැහැ පුංචි ගියා. අර පිළේ වැඩ හිටියා. මෙතන හොඳයි කියලා පිළේ වැඩ ඉඳලා අර දානි ටික මේ දෙන්නගේ හිත පහදින් මේ දානයක් හොයාගෙන ආව නෙමෙයි. බුදුරජාන් වහන්සේට පිණ්ඩපාත කරන්න ඕන තරම් තැන් තියෙනවා. මාලිගාවට වැඩියොත් ප්‍රණීත භෝජන වලින් දානේ පුරවලා පූජා කරනවා. ජීතවනේ වැඩ හිටියනම් නිතර දානේ අරගෙන ඇවිල්ලා බොහොම සද්ධාවන්ත සිටුවරු ධනවත් අය හොඳ ප්‍රණීත විදියට දන් දෙනවා. මේ වැඩි මොකටද? මේ දෙන්නට ධර්මාවබෝධය කරලා දෙන්න බුදුරජාණන් වහන්සේ බුදු වැසින් දැක්ක පින තියෙන. අර දෙන්නට හිත පහදින විදිහටම බුදුරජාණන් වහන්සේ දාන ටික වැළඳුවා. වළඳලා අවසන් වෙනකොට මේ දෙන්න එහෙම ඉස්සරහින් වාඩි වුණා. බුද්ධානුමෝදනා ධර්ම දේශනා බණ ටිකක් අහන්. බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. බණ අහලා අවසන් වෙනකොට සුවාන් ඵලයටපත් වුණා. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ මේ දෙන්න හොයාගෙන යොදුන් ගානක් දුර තනියෙන් වැඩම කරලා අර කකා හිටපු දංකුඩ ටික හරි වළඳලා ඒ අයට හිත පහදින විදිහට බුදුරජාණන් වහන්සේ දහම් දෙසලා ධර්මාවබෝධය ලබලා දුන්නා. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ කෙනෙකුට නිවන් දකින්න පින තියෙනවා නම් යොදුන් ගානක් ඈත හරි ඒ අය හොයාගෙන බුදුරජාණන් වහන්සේ වඩිනවා. ඒ අය හොයාගෙන බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ධර්මාවබෝධය ලබලා දෙනවා. ඒ නිසා අපිට නිවන් දකින්න නම් කරුණු පහක් සසර නිතර පුරුදු කරන්න. එකක් තමයි තුනුරුවන් ගැන සද්ධාව. නිතර බුදු ගුණ හිතන්න, ධර්මයේ ගුණ හිතන්න, සංඝ ගුණ හිතන්න, සද්ධාව දියුණු කරන්න. දෙවනි කාරණේ සිල්වත්කම. හොඳ සිල්වත් ජීවිතයක් ගත කරන්න. ආයි සුගතියේ ගිහිලා හමාරයි. අපිට සිල් රෙදි පොරව ගන්න පුළුවන්. සිල්වත් විදිහට පේන්න ඉන්න පුළුවන්. ලෝකෙම රවට්ටගෙන ඉන්නත් පුළුවන්. හැබැයි අපි දන්නවා බොහෝ මරණාසන්න අය ළඟට අපි යනවා. සමහරව කරපු කියපු දේවල් අන්තිම කාලේ චිත්‍රපටි පේනවා වගේ. කියන හැටි වමාරන හැටි අනේ හාමුදුරනේ මම මේ වගේ පව්කම් කරා. අනේ හාමුදුරනේ මම මේ වගේ අකුසල් කරා. මේවා මට පේනවා කිය දහතේ වඳින අන්තිම වෙලාවේ. එතකොට මරණාසන්න වෙනකොට ඔවා චිත්‍රපටි වගේ හිතට ගලන්නේ. අන්ත අසරණයි. තමන් කරපු කියපු අකුසල් හිතට ගලාගෙන ඉන්න පටන් ගත්තොත් මරණ මංචකේ අන්ත අසරණ භාවයකටපත් වෙන. ඒ නිසා පින්වතුනි සිල්වත් වෙන්න. සුගතියක හරි යන්න නම් සද්ධාව තියෙන්න ඕනේ, සිල්වත්කම තියෙන්න ඕනේ. තුන්වෙනි කාරණේ දහම් දැනුම, සුතවත් භාවය. නිතර බණ අහන්න. නිතර බණ අහන්න පුරුදු වෙන්න. දැන් මේ බෞද්ධ නාලිකාව නිසා බෞද්ධ රූපවාහිනිය තියෙනවා, ගුවන්විදුලි තියෙනවා. ඉස්සර ඔබේ ආච්චිලා සීයලාට අම්මලා තාත්තලාට මීට අවුරුදු 20කට 30කට එහා හිටන් මෙහිම බණ අහන්න තිබ්බද? මේ රටේ ඉපදිලා හිටියත් මෙහිම බණක් අහන්න නැහැනේ. ඉස්සර කලාතුරකින් ওই පොයි දවසකට රැයට ගුවන්විදුලියක බණක් ගියා. ඒකත් ඇහෙන්නේ නැහැ. එක්ක ගමේ මොකක් හරි කෙරිච්ච කටින පින්කමක බණක්. කොහේ හරි පැවැත්විච්ච පූජාවක් මල ගෙදරක බණක් කොවන්නේ තිබ්බේ. දැන් එහෙම නෙවෙයි. පැය 24ම බණ අහන්න පුළුවන්. එක බණක් ඉවරනකොට තව බණක්. ඒක ඉවරනකොට තව බණක්. අපිට පැය 24ම බණ මහගෙන ඉන්න බැරි වුණත් දවසකට බණ දෙකක් තුනක් හරි අහන්න පුළුවන් වොමනාව තියෙනවනේ. විවේකේ තියෙන සමහරු ඉන්නවා වයසට ගිහිල්ලා දැන් විශ්‍රාම ගිහිල්ලා ගෙදර වැඩක් නැහැ. විවේකෙන් ගෙවල් වල ඉන්න අය ඉන්නවා. අන්තිම කාලේ ඉතින් උදේ ඉඳන් දවසට බණ 5-6 අහනවා. වැඳගෙන බණම අහගෙන ඉන්න අය ඉන්නවා. එහෙම ජීවත් වෙනකොට අවුරුදු කීපයක් යනකොට විශාල දහම් දැනුමක් ඇති වෙනවා. ඒ නිසා නිතර බණ අහන්න පුරුදු වෙන සුතවත් භාවය, දහම් දැනුම.
ඒක තමයි ජීවිතේ වැදගත්ම දේ. ඊළඟට ත්‍යාග සම්පatti අතහැරීම, දන් දීම, තමන්ගේ ශක්ති පමණින් පින් කරන්. පස්වෙනි එක තමයි ප්‍රඥාව, ධර්මයේ නුවණින් විමසන්. හැම වෙලෙම මේ අනිත්‍ය ගැන හිතන්න පුරුදු වෙන්න. ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි. මේ ආයතන 6 වෙනස් වෙනවා, කුණු වෙනවා, ජරාවටපත් වෙනවා, නැසී වෙනසී යනවා. ධර්මයේ හිතන් අපිට ලෙඩ දුක් වෙනවා, කරදර ඇති වෙනවා. හැබැයි අපි කොච්චර බෙහෙත් ගත්තත් සදාකාලික සුවපත් වෙලා ඉන්න පුළුවන්ද අපිට? එහෙම ඉන්න පුළුවන් කමක් නැහැ. අපි සිල් රැක්කත් නැතත් මැරෙනවා. භාවනා කරත් නැතත් වයසට යනවා. අපි කොච්චර පින් කරත් නැතත් ලෙඩ වෙනවා. ඒක වළක්වන්න බෑ. දැන් ඔබ දන්නවනේ මගේ ওই ගිලම් භික්ෂු මධ්‍යස්ථානයක් තියෙනවා හොරණ. දැනට අපි ළඟ ස්වාමීන් වහන්සේලා 20 ගාණක් වැඩ ඉන්නවා. ඉතින් හොඳට සීල ගුණ දහම් රැකපු අයත් ගොඩක් ඉන්නවා. කැලෑවල් වල භාවනා කරපු ස්වාමීන් වහන්සේලා ඉන්න අවුරුදු ගණන්. ආරණ්‍ය වල හොඳට හිත වඩපු හොඳට බණ භාවනා කරපු අය ඉන්නවා. හැබැයි භාවනා කරත් නැතත් සීල් රැක්කත් නැතත් ලෙඩ වෙන එක වළක්වන්න පුළුවන්ද අපිට? ලෙඩ වෙන එක වළක්වන්න බෑ. අපිට තියෙන්නේ කුණු වෙන ශරීරයක්. ලෙඩ වෙන ශරීරය එක් තැන් වෙනවා. එක තැන මල මුත්‍ර කරගෙන දුක් විඳින ස්වාමීන් වහන්සේලා බොහෝ පිරිසක් ඉන්නවා. සමහරුන්ට නොයේක් රෝග පිළිකා හැදෙන අය ඉන්නවා, අතපය පන නැති අය ඉන්නවා, එක් තැන් වෙච්ච අය ඉන්නවා, අංශභාගයට ආපු අය ඉන්නවා, නොයේක් අසනීප තියෙන අය ඉන්නවා. හැබැයි කායික අසනීප පැත්තක හිත ලෙඩ වුණොත්, ධර්මීය අල්ලගන්න බැරි වුණොත් අන්ත අසරණයි. ඒ නිසා වැදගත්ම දේ දැන් අපේ ආරාමේ වුණත් අපි ස්වාමීන් වහන්සේලාට උදේ පාන්දර කොච්චර ගිලන් වුණත් උදේ බුද්ධ වන්දනාවක් කරවනවා. දවල් 30ෙම බුද්ධ channel එක දාලා බණ අහන්න හදලා තියෙනවා. කනට කන් ඇහින්නේ නැති අය කීප දෙනෙක් ඉන්නවා. කනට උපකරණ හරි දාලා දවසට බණක් දෙකක් කොහොම හරි අස්සනවා. හවසට පැම්පස් අන්දලා හරි උස්සගෙන හරි රෝද පුටුවෙන් හරි බැයි නම් උස්සගෙන වඩාගෙන හරි ගෙනල්ලා ගිලම්පස වන්දනාවක්, ඖෂධ පූජාවක් එක්ක බුදුන් වැඳලා හවසට වන්දනාවක් කරවනවා. නිතර මටත් පුළුවන් වෙලාවට ගිහිල්ලා අපි ස්වාමීන් වහන්සේලා එකතු කරලා මරණ සතිය වඩන හැටි, පණ යනකොට අනිත්‍ය සිහි කර ගන්න හැටි, විදර්ශනා වඩන හැටි, බුදු ගුණ ටික සිහි කරන හැටි අපි නිතර ධර්මයේ මෙනෙහි කරලා දෙනවා. ඉන්න දරුවන්ට උපස්ථාන කරන අයට උපස්ථායකවරුන්ටත් කියලා තියෙන බේ ටික දෙන එක විතරක් නෙමෙයි, කනට කරලා හරි බුදු ගුණ ටික හරි කියන්න. අමාරු නම් පණ යන්න එනවා නම් වෛද්‍යවරයාට පවරනවා බේ ටික දෙන එක. හැබැයි ළඟ ඉන්න සේවකයාගේ යුතුයකම තමයි කනට කරලා හරි බුදු ගුණ ටික කියන එක. අන්න ඒක තමයි අපිට බේර ගන්න තියෙන ක්‍රමය. සුගතියක යවා ගන්න. අපායෙන් බේර ගන්න එක තමයි වැදගත්ම දේ. ඕන තරම් ඉපදිලා ඇති, ඕන තරම් ලෙඩ වෙලා ඇති, ඕන තරම් මැරිච්ච වාර ගන්න ඇති. මේ ගෙවාගෙන ආපු සංසාර ගමනේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ, අනවරාග්‍ර සංසාර ගමන. පුබ්බා කෝටි නපඤ්ඤායති, පටන් ගත්ත කෙලවරක් හොයන්න බෑ කියන. ඒ වගේ දීර්ඝ සංසාර ගමනක සතර අපායි වැටි වැටි ආපු පිරිසක් අපි. හැබැයි දැන් මනුස්ස ජීවිතයක් ලැබුවා. බුද්ධ ශාසනයකුත් මුණ ගැහුණා. ෂණ සම්පත්තියත් ලැබුණා. දැන් ධර්මය අල්ලන්න අවශ්‍ය පරිසරය ඔක්කොම ලැබිලා තියෙනවා. මණික අතටම හම්බෙලා ඉවරයි. හැබැයි බිම දාගත්තොත් අන්නේ නිසා අත්තට ලැබිච්ච මණික බිම දාගන්න නැතුව රැක ගන්න දක්ෂ වෙන්න ඕන. ඒ පිරිස අපි නිතර බුදු ගුණ සිහි කරන්න, ධර්මයේ ගුණ සිහි කරන්න, සංඝ ගුණ සිහි කරන්න, සමාදන් වෙච්ච ශික්ෂාපද ටික ආරක්ෂා කරගන්න, නිතර බණ අහන්න, දන් දෙන්න, පින් කරන්න, කරපු පින සිහි කර කර බලවත් කරගන්න. ඔය ටිකට දක්ෂ වෙන්න ඕනේ. ඔය කාරණා ටික රැස් කරගත්තොත් සුගතියක හරි ය아가න්න පුළුවන්. ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ සුගතියක යන පරිසරයක ජීවත් වෙන්න. ඒක gedarat හදා ගන්න පුළුවන්. ඒ නිසා නිතර බණ අහන්න පුරුදු වෙන්න. නිතර ධර්මයේ සාකච්ඡා කරන්න. ධර්මයේ මෙනෙහි කරන්න. නිදා ගන්න ගියත් බුදු ගුණ ටික සිහි කරන්. දැන් බලන්න ඔය පරණ දැන් ඔය මේ යුගයේ තුල ඔය ටෙලි නාට්‍ය වලට, චිත්‍රපටි වලට ඌට ඇබ්බැහි වෙච්ච ගෙවල් වල මිනිස්සුන්ට එහා බලන්නකෝ ඔබේ ආච්චිලා සියලගේ පරණ ජීවිත දිහා. උදේ පාන්දර නැගිටලා බුදුන් වදිනවා. පැන් එකක් පෙරලා හරි බුදුන් ඇන්දා. ඊළඟට උදේ උයපු ගමන් මොකද කරන්නේ? බුද්ධ පූජාවට තියලා උදේට බුදුන් වදිනවා. පරණ මිනිස්සු එහෙමයි ඉස්සර.
ගෙදර කොච්චර බඩගිනී කිව්වත් කැම ටික දෙන්න කලින් බුද්ධ පූජාව තියලා බුදුන් අදින්න. දවල්ට වෙලාව බලනවා සැරෙන් සැරේ ගිහිල්ලා ගෙදර උයලා නැත්නම් මොනවා හරි පැන් එකක් හරි පෙරලා තියලා බුදුන් ඇඳලා. බුද්ධ පූජාවට මොනවා හරි දෙයක් තියලා බුදුන් අදිනවා. හවස් වෙනකොට ඔය ගමේ ඇවිදලා මල් ටිකක් කඩාගෙන ඇවිල්ලා හොඳට තුන් සූත්‍රය කියලා පිරිත් ටිකක් කියලා පැයක් එකමාරක් බුදුන් අදිනවම කෙවල් වල. රැයට නිදාගන්න ගියත් ඔය පරණ ආච්චිලා සීයලා බලන්න. ඉතිපිසෝ ගාතාව කියලා ඇඳේ ඉඳන් හරි බුදුන් ඇඳලා නිදාගන්න. එතකොට ඔය වගේ ජීවත් වෙනකොට දවසකට කී සැරයක් බුදුන් අදිනවද කියලා බලන්න. බුද්ධ පූජාව තියෙනවා, බුදුන් අදිනවා, පිරිත් කියනවා, තුනුරුවන් ගුණ සිහි කරනවා. ගැඹුරු ධර්මයක් දන්නේ නැති වුණත් ජීවිතේ තුනුරුවන් ගුණ ටික හරි සිහි කරගත්තා. සුගතිය කියන්න අවශ්‍ය කරුණු ටික හරි තියෙනවා. කනට කරලා බුදු ගුණ ටික කිව්වත් එකපාරට හිත පිහිටනවා සද්ධාවේ. ඒ නිසා සද්ධාව දියුණු කරගන්න මහන්සියක් ගන්න. මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ හොඳට සද්ධාව දියුණු කරගන්න. සීල් රකින්න. ওই කරුණු පහ පුරුදු කරන්න. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. මේ කරුණු පහ දියුණු කරගන්න දක්ෂ කෙනෙක් බවට පත් වෙන්න. අන්න එතකොට අපි කවදා කොතන කොයි මොහොතේ මොන විදිහට අපේ හුස්ම ටික ගියත් සුගතිය කියා ගන්න පුළුවන්. අසරණ වෙන්නේ. බුදුරජාන් වහන්සේ පෙන්නනවා යමෙක් තුල තුනුරුවන් ගැන සද්ධාව, සීලවන්තකම, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව බලවත් නම් එයාට තමන් තුලින්ම විශ්වාසයක් ඇති වෙනවා. මම දැන් මැරුණා සුගතිය. මං හොඳට සද්ධාව දියුණු කරගත්ත කෙනෙක්. මං හොඳට සීල් රකින්න කෙනෙක්. මං හොඳට පින් කරගත්ත කෙනෙක්. මං හොඳට භාවනා කරගත්ත කෙනෙක්. ඒ විශ්වාසය බොහෝ දෙනෙකුට ඇති වෙන හොඳට පින් කරොත්. හැබැයි ධර්මයේ දියුණු කරලා නැත්නම් තමයි මරණ මංචකේ අයියෝ මම මේ වගේ පව් කරා, මම මේ වගේ අකුසල් කරගත්තා, මට දෙයක් කරගන්න බැරි වුණා, මට පින් කරගන්න බැරි වුණා කියලා විශාල අසරණ භාවයකින් මරණ මංචකේ අසරණ වෙන්නේ. ඒ නිසා ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල සද්ධාව දියුණු කරන්න, සීල රකින්න, ගුණධර්ම පුරන්න, ධර්මයේ දියුණු කරගන්න උත්සාහයක් ගන්න. ඒ වගේම බෞද්ධ ගුවන් විදුලිය ඔස්සේ ධර්මයේ අහන ලක්වාසී හැම දිනාටම අපි සිහිපත් කරන විශේෂයෙන්ම දැනුම් දෙන්න ඕන පණවිඩයක් තියෙනවා. ඒ තමයි අපේ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය මේ වෙනකොට ගිලන් ස්වාමීන් වහන්සේලා 20 ගාණක් වැඩ ඉන්නවා. තවත් අපි ජනවාරි 25 වගේ අපි අලුතෙන් ගිලන් ගොඩනැගිල්ලක් පටන් ගන්නවා. තව ගිලන් කුටි 30ක ගොඩනැගිල්ල. මොකද දැනට අපි ළඟ එන ස්වාමීන් වහන්සේලා බොහෝ පිරිසකට ඉඩ නැහැ. පිරෙන්නම ඉන්නවා දැන් ස්වාමීන් වහන්සේලා. බොහෝ අසරණ ස්වාමීන් වහන්සේලා ළඩ වෙලා කවුරුත් නැහැ, සලකන්න කෙරෙන්නේ නැතුව අපි ළඟට එනවා. නමුත් අපිට දැන් බාර ගන්න ඉඩ නැහැ. ඊළඟට අපි තව ආයුර්වේද ගොඩනැගිල්ලක් පංචකර්ම කරන්න ඒ වගේ ගොඩනැගිලි කීපයක් පටන් ගන්නවා. හැබැයි ඊළඟට බක්කුල මහා සෑය කියලා ගිලන් ස්වාමීන් වහන්සේලාට වැඳුම් පිදුම් කරන්න මිනිස්සුන්ට වඳින්න චෛත්‍යයක් පවා අපි එතන හදනවා. හැබැයි මේ මොනවා කරත් අපි අපේ සීල සුවර්ණ ගිලන් භික්ෂු පුණ්‍ය භූමියට මිනිස්සෙක් ඇවිල්ලා දෙන ආධාරයක් ඇරෙන්න ඊළඟට හොරණ අපේ ඒ පුණ්‍ය භූමියත් අතුරුගිරි අපේ ආයතනෙ තියෙනවා. සීල් සදහම් පදනම් මං ඉන්න ආයතනෙ. ඔය ආයතන දෙකට මිනිස්සු ඇවිල්ලා දෙන ආධාර ඇරෙන්න අපි කොහෙවත් ලංකාවේ සල්ලි එකතු කරන්නේ. මොකද මේක මාධ්‍යයෙන් අපි කියන්න ඕනේ. අපිට ආරංචි වුණා පහුගිය දවස්වල ලංකාවේ යම් යම් තැන්වල අපේ සීල සුවර්ණට කියලා සල්ලි එකතු කරලා තියෙන හොරු. එහෙම හොරු ඉන්නවා ලංකාවේ. කොහේ හරි පින්කමක් කරනවා නම් කොහේ හරි බස් වල හරි ගම් වල හරි අපේ ආරාමේ නම විකුණගෙන සල්ලි එකතු කරලා තියෙන හොරු ටික. ඒ නිසා අපි කිසිම තැනක අපි අපේ සීල සුවර්ණ නමෙන් ලංකාවේ කොහෙවත් ගම් වලවත් බස් වලවත් කිසිම තැනක මුදල් එකතු කරන්නේ. ඒ නිසා ඒවට අහු වෙන්න එපා. ඔබ අපේ ගිලන් භික්ෂු ආරාමයට ආධාරයක් උපකාරයක් කරනවා නම් හොරණට ඇවිල්ලා S2කින් දැකලා කරන පින්කම දැකලා එතනට දෙන ආධාරයක් ඇරෙන්න. ඊළඟට අපේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමට ලැබිලා ඇවිල්ලා ඊළඟට අපේ වැඩසටහනකදී අපිට දෙන ආධාරයක් ඇරෙන්න. කොහෙවත් අපි ලංකාවේ ආධාර එකතු කරන්නේ ඒක දැනුම් දෙනවා. ඊළඟට අපේ භාවනාමය වැඩසටහන ජනවාරි මාසේ 8 වෙනිදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාර ශාලාවේ අපේ මේ අවුරුද්ද ආරම්භයේදී පළවෙනි භාවනා වැඩසටහන පවත්වනවා. උදේ 8:00 ඉඳන් හවස 4 වෙනකම්ම දවසම අපි ධර්මයේ උගන්වනවා, භාවනා කියලා දෙනවා, ධර්ම සාකච්ඡා එක්ක සදහම් වැඩසටහනක් මාසිකව අපි කරනවා. වෙනද බෞද්ධ මහා සම්මේලනය කරන වැඩසටහන මෙවර ජනවාරි 8 ඉරිදා දවස පුරාම කොළඹ
මහජන පුස්තකාල ශ්‍රවණාගාර ශාලාවේ පැවැත්වෙන. ඉතින් ඒ සඳහාත් කොළඹ ඉන්න අපේ වැඩසටහන් වලට එන පින්කම් වලට එන සදහැවතුන්ට අපි ආරාධනා කරනවා ජනවාරි 8 මහජන පුස්තකාල ශාලාවට උදෑසන 8:00ට සුදු අතින් සැරසිලා පැමිණෙන දවස පුරාම මේ සදහම් වැඩසටහනට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ තුන් නිවනටම පත් වේවා කියලා සාදු කියලා පින්දේ. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදේ මේ පින්වත් හැම දිනාටම සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අද මේ උතුම් ධර්ම දේශනාව සිදු කරන්නට යෙදුනේ ගාල්ලේ එලියට් පාරේ අංක 111න් 6 නිවසේ පදිංචි අලවත්ත කංකානම්ගේ ගුණවතී මෑණියන්, ඒ වගේම චමින්ද පුතා සහ දූ දරුවන් ඇතුළු ඒ පවුලේ ඥාති හිත මිත්‍රාදී සියලු දෙනා එකතු වෙලා මේ ධර්ම දේශනාව සිදු කරන්නට යෙදුනේ. මේ අයගේ අරමුණු අතර සඳහන් වෙන්නේ මේ පරිලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ අතර වසර 35කට පෙර මිය පරලොව ගිය සොපිනෝනා මෑණියන්ට පින් අනුමෝදන් කිරීම, අවුරුදු 47කට පෙර මිය පරලොව ගිය පියාණන්ට පින් අනුමෝදන් කිරීම, උපසේන මහතාගේ දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීම, පැමිණිච්ච සියලු දෙනාගේම දෙපාර්ශ්වයේම මිය පරලොව ගිය සියලු ඥාතීන් රට වෙනුවෙන් දීපිදූ රණවිරුවන්ට, හදිසි අනතුරකින් මිය ගිය සනත් ආනන්ද ඥාති පුත්‍රයාට පින් අනුමෝදන් කිරීම, ඒ වගේම අපවත් වී වදාළ සියලුම ස්වාමීන් වහන්සේලාට, ඒ වගේ මේ පින්වතුන්ගේ නිවෙස්වල ඇති කරපු මිය පරලොව ගියේ සුරතල් සතුන්ට පවා පින් අනුමෝදන් කිරීම සඳහන් කරලා තියෙනවා. ඉතින් එහෙමනම් ඒ මිය පරලොව ගිය සියලු ඥාතීන් හැමෝම නම් වශයෙන් සිහිපත් කරගන්න. ඒ සියලු දෙනා සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින්දේ. ඒ වගේම දරණාගම කුසල ධම්මනායක මාහිම්පාණන් වහන්සේට, දේශිකානන් වහන්සේටත් ජනවාරි 23 වෙනි දින 36 වෙනි උපන්දිනයේ සමරන චමින්ද සහ චන්දන කියන දරුවන්ට තුන්රුවන්ගේ ආශිර්වාද රැකවන්න, දීර්ඝායු සම්පන්නිය, නිදුක් නිරෝගී සම්පන්නියම සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයත් උපසේන ස්වාමියාටත්, මනෝජ් ප්‍රියංකර පුතා, සන්තුෂ් පුතා ඇතුළු පවුලේ හැම දෙනාට නිදුක් නිරෝගී සම්පන්නිය තුන්රුවන්ගේ ආශිර්වාදයෙන් සැලසේවා. මානසිකව තියෙන කරදර බාධා, එය දුර්වලතා, අපල උපද්‍රව සියල්ල දුරු වේවා කියන ආශිර්වාදයත්, ඒ වගේම කුෂාන්‍යා, බුද්ධිමා, ෂනුදි කියන මිනිබිරියන්ටත්, සදෙවි කියන මුණුපුරාගේත් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න තුන්රුවන්ගේ ආශිර්වාද රැකවරණ සැලසේවා කියන ආශිර්වාදයත් සුජීවත්ව සිටින පවුලේ ඥාති හිත මිත්‍රාදී හැම දෙනාටමත් ටයිටස්